ආයිබෝවන් කියලා සත්‍යජිත් ක්‍රියේෂන් channel එකට පිළිගන්නවා. අද අපි අපේ සාකච්ඡාවට කැඳෙව්වේ ඉංගලන්තයේ වෙසෙන ක්‍රිකට් ගුරුවරයෙක්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය ගැන පළවෙනියටම ලිඛිත සාක්ෂි තියෙන්නේ 1832 පමණ. අපිට ටෙස්ට් වරම් හම්බෙන්නේ 1982 දී මගේ මතකයේ නිවැරදි නම්. ඔහුත් ඒ යුගයේ පාසල් ශිෂ්‍යයෙක්. ඇයි මම ඔහුව කැඳවුවේ කියලා විශේෂයෙන්ම කියන්නම්. අපේ ශ්‍රී ලාංකිකයෝ විදියට අපේ තුන්වෙනි ආගම තමයි අපි පළවෙනියටම ආගමට දෙවියන්ට ගරු කරනවා, දෙමව්පියන්ට ගරු කරනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට අපේ ඇත්තේ එවැනිම ආදරයක්. ඒ වගේම අපි අපේ රටක් විදියට ගත්තම අපි ක්‍රිකට් පිස්සෝ. අපිට ක්‍රිකට් නහරගත වෙච්ච මිනිස්සු. ඒ ක්‍රිකට් නහරගත වෙන්න ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරන ගුරුවරයෙක් සමග තමයි අපි සංවාදයේ යෙදෙන්නේ. ඔහු ඉංගලන්තයේ පදිංචිව ඉඳගෙන සුදු ජාතිකයන්ට, ඉන්දියානු ජාතිකයන්ට, ශ්‍රී ලාංකික ජාති දරුවන්ට ක්‍රිකට් උගන්වන ගුරුවරයෙක්. ඔබ බලයි ඇයි මම ඔහුව ක්‍රිකට් කෝච් කෙනෙක්, පුහුණු කරුවෙක් විදිහට හඳුන්වන්නේ නැත්තේ කියලා. මම ඊටමත් විවෘතව හිතනවා පුහුණු කරුවෙකුට වඩා දරුවන්ට ක්‍රිකට් හෝ කිසියම් ක්‍රීඩාවක් කළ යුත්තේ ගුරුවරයෙක් කියලා. ඒ නිසායි මම ඔහුව ක්‍රිකට් ගුරුවරයෙක් කියලා හඳුන්වන්නේ. ඔහු නමින් වර්නන් සේනානායක. ආයිබෝවන් කියලා බෝ පිළිගන්නවා. අපි වර්නන් අයියා අපි ඉස්සෙල්ලාම කතා කරමු ඔබගේ පාසල් දිවිය, ඔබගේ ඉපදුණු ස්ථානය, ඔබගේ ගම, ඒ වගේ දේවල් ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. මම හරි වාසනාවන්තයි. මම ඉපදුනේ බොහොම ලස්සන නගරයක බදුල්ලේ. ඒ වගේම අපේ පාසල් දිවියත් හරිම සුන්දරයි. දැන් තියෙන පාසල් වල තත්ත්වය, ඒ දවස්වල තත්ත්වය බලපුවම අපි බොහොම සැහැල්ලුව සහ බොහොම සන්තෝෂෙන් පාසල් ගියා. ඉතින් මම තාමත් බදුල්ලට හරි ආසයි. මගේ ඉස්කෝලේට මම හරි ආසයි, වෝ කොලෙජ් එකට. ඉතින් එතනින් තමයි මම හැමදේම පටන් ගත්තේ. ඔබ ඉස්සල්ලාම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඔබගේ ක්‍රිකට් දිවිය ආරම්භුනේ ඌව කොලෙජ් එකකින්. ඌව මහාවිද්‍යාලේ. මට මතකයි මම 4 පන්තියේ ඉන්නකොට ලෝගුවක් දාගත්ත බ්‍රදර් කෙනෙක් ආවා. අපි දැනගෙන හිටියේ නෑ කවුද මේ බ්‍රදර් කියලා. අපි 4 පන්තියේ ඉන්නකොට එහෙට මෙහෙට අපි ඉන්ටර්වල් එකට ඉස්සෙල්ලා එහෙට මෙහෙට දුවන්න ගත්තා. දුවන්න අරගෙන එක දවසක් බ්‍රදර් අපිට එන්න කියලා හොඳ දඬුවමක් දුන්නා අපිට. අපි ඒකෙන් දැනගත්තා මේ පුද්ගලයා බොහොම මම කියන්නේ දරුණුයි කියලා. එයා අපිව ඇත්තටම විනයානුකූලව හදන්න ගත්තා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ අපි 5 පන්තියට ගියා. 5 පන්තියට ගියාට පස්සේ මම ගියේ ඒ බ්‍රදර්ගේ පන්තියට, සහෝදරතුමාගේ පන්තියට. සහ මගේ ඔක්කොම යාළුවෝ. ඒතර ඒ සහෝදරතුමා අපිට පාසලේ විෂයන් පමණක් නෙමෙයි, පාසල ඉවරුණාට පස්සේ අපිට ක්‍රිකට් ක්‍රීඩාව උගන්වන්න ගත්තා. මට තාම මතකයි අපි බැට් එක අරගෙන ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එක ගහගෙන පැය භාගයක් විතර ඉන්නුනේ මේ අත හරියටම කෙලින් ඇවිල්ලා ඔක්කොම වෙනකන් ඒ සහෝදරතුමා ඇවිල්ලා වටේට ඒ හැම ළමයාම චෙක් කරලා බලනවා. ඒ සහෝදරතුමාගේ නම ගරු ප්ලැසිඩස් ප්‍රනාන්දු සහෝදරතුමා. ඒ කියන්නේ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භයත් එසේ සටහන් වුණා. ඔබ තරුණ වියට එද්දී පාසල් දිවියේ සාමාන්‍ය පෙළට එද්දී ඔබ කොළඹට එනවා. ඒ කොළඹ ගමන ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි ඇත්තටම ක්‍රිකට් අපි පාසලේ සෙල්ලම් කරත් අද තියෙන තත්ත්වයේ ක්‍රිකට් තරගාවලි පැවතුනේත් නැහැ. එච්චර ලොකු ක්‍රීඩාවල් අපිට කරන්න ලැබුණෙත් නැහැ. අපි බොහොම සීමිත තරග කීපයක් අපි සෙල්ලම් කරේ. ඊට පස්සේ මම මගේ සාමාන්‍ය පෙළ විභාගය ඉවරලා, O level විභාගය ඉවරලා මගේ මවට සිද්ධ වුණා කොළඹ රැකියාවක් සඳහා යන්න. ඒක නිසා අපේ සම්පූර්ණ පවුලම අපි කොළඹ පදිංචිය සඳහා ආවා.
ඒ හරියටම O level ඉවරුණා එකම. එතකොට O level සාමාන්‍ය පෙළ ඉවර වෙලා කොළඹ ආපු වෙලාවේ මම ගියා මගේ පළවෙනි ක්‍රිකට් ගුරුවරයා සහ මගේ පන්ති බාර ගුරුවරයා හිටපු පහේ පන්තියේ ගරු ප්ලැසිඩස් ප්‍රනාන්දු සහෝදරතුමා බලන්න. ඒ වෙලේ එතුමා හිටියේ නියෝජ්‍ය විදුහල්පති හැටියට සාන්ත ජෝසප් විදුහලේ ග්‍රෑන්ඩ් පාස්. එහි ගුරුවරුන්ගේ හිඟයක් තිබිලා එතුමා මගෙන් ඇහුවා ඇවිල්ලා පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද කියලා. මොකද මම මාස 3ක් නිවාඩු තිබිච්ච හින්දා විභාග ඉවර වෙලා. මම ඒක බොහොම කැමැත්තෙන් බාරගත්තා. කැමැත්තෙන් බාරගෙන මට සිද්ධ වුණා පහේ පන්තියට දැන් ඒ සහෝදරතුමා මගේ පහේ පන්තියේ ගුරුවරයා ඉස්සල්ලාම පහේ පන්තියක් මට බාර දුන්නා ගිහිල්ලා උගන්වන්න කියලා. ඉතින් මම බොහොම චකිතයෙන් ගියා පහේ පන්තියට ගිහිල්ලා ඇත්තටම මම හිතන්නේ මම টয়ලට් එකට දුවන්නේ නැති 10 පාරකට විතර. ඒ තරම් මම බොහොම බයයි සැකයි මොනවද කියන්න ඕනේ කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මම කොහොම හරි දරාගෙන හිටියා. ඉඳලා සතියක් දෙකක් යනකොට මම එක පන්තියක් නෙමෙයි මට හැකියාව තිබුණා පන්ති 3ක් එකපාර බලන්න. මොකද ඒ තරම් සෑහෙන හිඟයක් තිබුණා ඒ පාසලේ ගුරුවරුන්ගේ. ඔව්. ඔබගේ උසස් පෙළ සඳහා කඳානේ ඩිමසෙන්ට් විද්‍යාලයට ඇතුල් වෙනවා. ඔව්. ඒ ගැන පොඩ්ඩක් අපිට කිව්වොත්. දැන් මම මේ මාස 3 එහෙ ඉන්නකොට ඊට වඩා ලොකු සුවිශේෂ සිද්ධියක් වුණා මගේ ජීවිතේට. ගරු ප්ලැසිඩස් ප්‍රනාන්දු සහෝදරතුමා හදිසියෙම මම දන්නේ හදිසියෙමද කියලා එතුමාට විදේශගත වෙන්න උනා රෝමේට යන්න උනා. ඒතකොට එතුමා කරපු ක්‍රිකට් ක්‍රීඩාව බාලදක්ෂ ඒ වගේම මේ බෑන් කණ්ඩායම ඒ හැම දෙයක්ම මගේ කරපිට ඉබේම වැටුණා. එතකොට මම නොදැනුවත්වම මම ගුරුවරයෙක් වෙලා ඒ වගේම ක්‍රිකට් කෝච් කෙනෙක් වෙන්න මට සිද්ධ වුණා ගුරුවරයෙක් හැටියට පටන් ගන්න උනා. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා ඉතිහාසයේ නිල ලත් හෝ නිල නොලත් ලාබාලතම ක්‍රිකට් පුහුණුකරුවා වෙන්න ඇත්තේ මොහුයි. මොකද ඔහුට ඒ වෙනකොටත් අවුරුදු 16 විතර කොළු ගැටයෙක්. ඔහු ඩිමසෙන්ට් විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ වගේම සාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරනවා. එතකොට ඔබ සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරුවා ලෙස ඉන්නකොට ඔබ කොතරම් දුරට ඒ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරගත්තද? 83 මම ඒක පටන් ගත්තා. ඒ කියන්නේ මම O level කරලා හිටපු කාලේ මම A level කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා ඉඳලම මම පුහුණුවීම් කටයුතු කරා. නමුත් A level මම පටන් ගත්තට පස්සේ මට ඒක අතාරින්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද ඒ ළමයි පවා සෑහෙන ලොකු බැඳීමක් මාත් එක්ක තිබුණා. ඒගොල්ලෝ හොඳට ඉගෙන ගත්තා. ඒ වගේම අපි සෑහෙන තරඟ දින ලෙවල් සෑහෙන උඩට එන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒක නිසා මම බැසලට් විද්‍යාලයේ මම A level කරනකොට මම එකහමාරට ඉස්කෝලේ ඉවරච්ච ගමන් කරන්නේ බස් එකේ නැගලා ග්‍රෑන්ඩ් පාස් එනවා. ග්‍රෑන්ඩ් පාස් ඇවිල්ලා මම එහෙ පුහුණුවීම් කරලා ගෙදර යනකොට 10 11 විතර එනවා. ඒක නිසා මට ගොඩක් මගේ ඉගෙනීම පවා මම හිතන්නේ සමහරවිට ගොඩක් අතපසු වෙච්ච දේවල් තිබුණා. නමුත් මම ඒක බොහොම ආසාවෙන් කරා. කොතරම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්ද කිව්වොත් තමුන්ගේ පෞද්ගලික අධ්‍යාපන කටයුතු පවා පසක තබා දරුවන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඔහු යොමු වෙලා තියෙන්නේ. ඔව් ඊළඟට පියවර ක්‍රිකට් ගුරුවරයෙක් විදිහට ඊළඟ පියවරට ඔබ කොහොමද යන්නේ? ඊට පස්සේ මම කියන්නේ මම 83 එතන පටන් ගත්තේ. ඊට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ ඒ සහෝදරතුමා ඒ ඉස්කෝලෙන් විදුහල්පති හැටියට ඩිලාසල් විද්‍යාලයට ගියා මෝදර. එතකොට ඒ සහෝදරතුමා මටත් ආරාධනා කරා ඒ පාසලට එන්න. ඒතර මම 89 එතන පටන් ගත්තා. නමුත් ඊට ඉස්සෙල්ලා සාන්ත ජෝසප් විදුහලේ ඉන්නකොටම 88 මට හැකියාව ලැබුණා. ඒ කියන්නේ මම එතකොට A level කරලා ඉවරයි මං හිතන්නේ. මට අවස්ථාව ලැබුණා පළවෙනි විභාගය පුහුණු කරුවන් හැටියට තියෙන පළවෙනි විභාගය කරන්න 1988
මට බොහොම සන්තෝෂයි කියන්නේ ගරු ගාමිණී දිසානායක මැතිතුමාගේ අත්සන තමයි මගේ පළවෙනි සහතිකයේ තියෙන්නේ. ඒක බොහොම දුලබ දෙයක්. මොකද එතුමා සෑහෙන ලොකු සේවයක් කරා ක්‍රිකට් වෙනුවෙන්. ඉතින් මම තාමත් ඒ සහතිකයේ බොහොම පරිස්සමෙන් තියාගෙන ඉන්නවා. ඒක මම හිතන්නේ මගේ ජීවිතේම සෑහෙන ලොකු හයියක්. ඉතින් එතනින් පස්සේ ඩිලාසාල් එකට ගියා ගරු සහෝදරතුමත් එක්කම එහෙ. එතනදී මම ඊටත් වැඩිය හොඳට මට ළමයින්ට සෑහෙන කියලා දෙන්න පුළුවන් වුණා. මොකද මගේ අත්දැකීම් ගොඩක් තිබුණා. එතනදී අපි ඩිලාසල් විද්‍යාලයේ කීපයක් කණ්ඩායම් කීපයක් ඉහළම තැනට ඇවිල්ලා අපිට සෙමි ෆයිනල්ස් පවා එන්න පුළුවන් වුණා. ඒ වගේම මම ළමයින්ට දෙනවට වඩා මම ඒ ළමයින්ව පුහුණු කරන අතරදී මම ළමයින්ගෙන් ගොඩක් දේවල් දැනුමක් ලබා ගත්තා. මම හිතන්නේ ඒක තමයි මේ ගුරු වෘත්තියේ තියෙන ලොකුම දේ. අපි උගන්වනවා කියලා කියන්නේ අපි ඉගෙන ගන්නවා ඊට වැඩි දෙයක්. ඔව් මම ඔබව තව සොඳුරු තැනකට ගෙනියනවා. මා බාල කාලේ මම පාසල් නොගියත් එම විද්‍යාලයට මගේ ගෙදර ඉදිරිපස තමයි සාන්ත මරියා විදුහල තියෙන්නේ. මට මතකයි සාන්ත මරියා විද්‍යාලයේ ක්‍රිකට් ගහන්නේ ලනු පැදුරක. මම මේ එංගලන්තයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙද්දී වුණත් මට හරි සුන්දර මතකයක් එනවා. සියලුම ක්‍රීඩකයන් 13න් 15න් 15 ක්‍රීඩකයෝ මැච් එකකට ඉස්සෙල්ලා උදේ ඇවිල්ලා අර ලනු පැදුර ඇදලා කම්බි කූරු වලින් ගහනවා. එහෙම යුගයක් අපිට තිබ්බා. ඔබට මතකද මේ වගේ යුගයක්? අනිවාර්යයෙන්. සාන්ත මරියා විදුහල හලාවත ගැන කතා කරනකොට මම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණුකරුවෙක් හැටියට මට පත්වීම ලැබුණා ඉස්සෙල්ලම හලාවත සහ පුත්තලමේ දිස්ත්‍රික් පුහුණුකරු හැටියට. එතකොට මගේ සෙන්ටර් එක වෙලා තිබුණේ හලාවත සාන්ත මරියා. ඒ වගේම ඒ වකවානුවේ ඒක ඇවිල්ලා බොහොම ඒ කියන්නේ හිතාමතා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ගරු ප්‍රෙසිඩන්ට් ප්‍රනාන්දු සහෝදරතුමාම විදුහල්පති හැටියට එහෙ හිටියා. එතකොට අවුරුදු කීපයක් මම ඒ වගේ ගොඩාක් පුහුණු කඳුරු කරලා ඉස්කෝලවලට ගිහිල්ලා ඉස්කෝලවලට උදව් කරලා සෑහෙන ළමයි ප්‍රමාණයකට පුහුණු කරලා ඊට පස්සේ මට එතනින් ක්‍රිකට් පාලක මණ්ඩලය ආරාධනා කරා ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් පුහුණුකරු හැටියට බාර ගන්න කියලා. ඒතර මම ඊට පස්සේ එතනට ගියා. ඒ වගේම ගරු ප්‍රෙසිඩන්ට් සහෝදරතුමා ඩිලාසල් එකේ ඉඳලා එතුමා මෙහෙට එනකොට දවසක් මම දුරකථන අමුතුවක් දුන්නා ද මැසනඩ් විදුහලට. මම A level කරපු ඉස්කෝලේ ගරු රොයිඩන් සහෝදරතුමාට. එතකොට එතුමා කිව්වා ඒ දවස්වල අධ්‍යක්ෂකතුමා හැටියට හිටියේ ගරු කැමිලස් ප්‍රනාන්දු සහෝදරතුමා. එතුමා මාව බැහැ දකින්න ඕනයි කියලා මට එතුමා කිව්වා. ඊට පස්සේ ඒ පණිවිඩයේ උඩ මම එතුමාව හම්බෙන්න ගියාම එතුමා මට ආරාධනා කරා ද මැසනා විදුහලේ ක්‍රිකට් පුහුණුකරුවෙක් හැටියට බාර ගන්න කියලා. ඉතින් එතුමාම කිව්වා බය වෙන්න එපා. ඔබට ඕනම දෙයක් මම දෙන්නම්. 10 ගුණයක් ඔබ හම්බ කරන මුදල් බැව කර මොකද මට මේ සල්ලි වලට වැඩිය මට ඕන කරන්නේ මේක ලොකු සේවයක් කරන්න. ඒ වගේම මට ඕන කරනවා හොඳ ක්‍රීඩක බිහි කරන්න. ඒක නිසා මම ආසයි මෙහෙට එන්න. මොකද මෙහි ගොඩක් පහසුකම් තියෙනවා. ඒ වගේම ඩිලාසල් විද්‍යාලයේ දැන් ක්‍රිකට් නවත්තගෙන යන්නේ. ඒක නිසා මම නැවත ඩිලාසල් විද්‍යාලයට ඇවිල්ලා මේ සාකච්ඡාවෙන් පස්සේ මම කතා කරා ගරු ඉග්නේෂියස් සහෝදරතුමා එක්ක. එතුමා තමයි ඒ දවස්වල විදුහල්පති හැටියට හිටියේ. එතකොට මම එතුමාට මේ ගැන කොහොම එතුමා කිව්වා එහෙමනම් මම ලබන අවුරුද්දේම මේ ක්‍රීඩාව මෙහෙ නතර කරනවා. ඒතර මම කිව්වා මගේ ඉන්න 20ක් විතර හොඳම ක්‍රීඩකයෝ ඒගොල්ලන්ට ක්‍රීඩාව තවදුරටත් කරගෙන යන්න තියෙන එකම ක්‍රමය තමයි මම මේ අයව අරගෙන ඒ ක්‍රීඩා කරන පාසල් වලට යොමු කරන්න. ඉතින් එතුමා ඒකට කැමති වුණා. ඔහු කියපු කතාවෙන් ඉතාමත් සුන්දර දෙයක් අපට හැඟෙනවා. ගුරුවරයෙක් වුණාම කුමන හේතුවක් නිසා හෝ තමුන්ගේ වාසිතකා තමුන්ගේගෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයන් අතහැරනොීම ඔවුන්ට ඉදිරි මාර්ගය විවෘත කර දීම ඔහු විසින් එම යුගයේදී කළා. ඊට පස්සේ ඔබ නිමසන විද්‍යාලයේ
ක්‍රිකට් පුහුණුකරු වෙනවා. ඔව්. ක්‍රිකට් ගුරුවරයා වෙනවා. එතකොට ඔබ කතරම් දුරට ඩිමසන විද්‍යාලයේ ක්‍රිකට් ඉතාමත් ඉහළ තත්ත්වයට ගේන්න ඔබට පුළුවන් වුණාද? මම යනකොට මම ඉස්සෙල්ලම කැමිල සහෝදරතුමාට කිව්වා මම ජූනියර් ක්‍රිකට් එක බාර ගන්නම්. මම බාරගත්තේ under 13 under 15. එතකොට මම ඒ කාලේ වෙනකොට හැම වයස සීමාවක්ම දෙවන පෙළේ ක්‍රීඩා කරේ. එතකොට දෙවන පෙළේ ක්‍රීඩා කරලා අපිට හැකියාව ලැබුණා පළවෙනි අවුරුද්දෙම මම කරපු ටීම්ස් මම හිතන under 15 එක මට ගේන්න පුළුවන් වුණා ෆයිනල් එකට. ෆයිනල් එකට ගෙනල්ලා එම අවුරුද්දේම අවුරුද්දක් ඉවරනාට පස්සේ ගරු රොයිඩන් සහෝදරතුමා මට කිව්වා එහෙමනම් ෆස්ට් 11 එකත් බාර ගන්න ඔක්කොම සම්පූර්ණ එක බාර ගන්න කියලා. බාර අරගෙන පළවෙනිම අවුරුද්දේ ටීම්ස් තුනක් අපි නැවත ෆයිනල්ස් ගෙනාවා. එතකොට ඒක ඔක්කොම තිබෙන්නේ ඩිවිෂන් 2 එකේ. එතකොට දෙවන පෙළේ ක්‍රීඩා කරලා අපි පළවෙනි අවුරුද්දෙම under 19 එක ශරුණ චැම්පියන්ස් වුණා. ඒකෙන් අපිට ප්‍රොමෝෂන් එකක් හම්බුණා. ටීම්ස් හතරටම අපිට ප්‍රොමෝෂන් එකක් හම්බුණා පළවෙනි අවුරුද්දේ. ඒ ටීම්ස් හතරම ප්‍රොමෝෂන් හම්බ වෙලා ටීම් හතරම මට පළවෙනි අවුරුද්දේ ෆයිනල් එකටත් ගේන්න පුළුවන්. ඔව්. ඔබ 96 97 වසරවල ඉංගලන්ත පාසල් ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සම්බන්ධ වෙනවා. ඔබ ඒ යුගයේම ඔබ ඒට වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෙකු ලෙසත් ඔබ වැඩ කටයුතු කළා. ඒ යුගයේදී ශ්‍රී ලංකාවේ දරුවන්ට අපි එතකොට වර්ල්ඩ් කප් එකක් වින් කරලත් තියෙන්නේ. අපි අඩු පහසුකම් වලින් උනත් වින් කරලා හිටපු යුගයේදී ශ්‍රී ලංකා දරුවන්ට සහ ඉංගලන්තයේ දරුවන් අතර තිබිච්ච වෙනස ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. අතරම ලොකු වෙනසක් තිබුණා. නමුත් පළවෙනි මම කියන්න ඕනේ පළවෙනි දවසේ මම සටන් බැලන්ස් ස්කූල් එකේ පුහුණුකරුවෙක් හැටියට ග්‍රවුන්ඩ් එකට ගියාම මට දුන්නා අලුත් බෝල 60ක් 70ක් විතර ළමයි 15කට ක්‍රීඩා කරන්න. මට ඒ වෙලේ මගේ ඇහැට කඳුළු ආවා. මොකද මට මතක් වුණේ මගේ පළවෙනි පුහුණු වීම කාලය සාන්ත ජෝසප් විදුහලේ ග්‍රෑන්ඩ් පාස් අපිට එක බෝලයක් ඇතුළේ මුළු සතියටම ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඒ බෝලේ හදිසියවත් අපි ප්‍රැක්ටිස් කරන්නේ බොහොම පොඩි තීරුවක ඉස්කෝලේ පිටිපස්සේ ඒ තීරුවෙන් එහා පැත්තේ බෝලේ හදිසියවත් ගැහුවොත් ලොකු මඩවලක්. මොකද පිරිමි විදුහලයි ගෑනු විදුහලයි අතර ගෑනු ළමයිගේ විදුහලයි අතර තියෙන පොඩි ඉඩක්. ඒ කෑල්ල සම්පූර්ණ මඩ මොන හරි ගියොත් හොයාගන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට ළමයි හයියෙන් ගහලා බෝලේ ගියාට පස්සේ ප්‍රැක්ටිස් නෑ සතියේටම. ඒ බෝලෙත් අපි පාවිච්චි කරේ අපි ස්ටිකින් ප්ලාස්ටර් එකක් දැම්ම සීම් එක උඩට. මොකද සීම් එක ගැලවිලා ගියාට පස්සේ බෝලේ කැඩෙනවා. ඒතර සීම් එක තියාගන්න අපි ස්ටිකින් ප්ලාස්ටර් දදා මුළු සතියෙම ටීම්ස් දෙකම ප්‍රැක්ටිස් කරේ ඕකේ. ඒතර ඒක මම දැක්ක වෙලාවේ මේ ළමයින්ට තියෙන පහසුකම් අපේ ළමයින්ට තියෙන පහසුකම් සහ අපේ ළමයිගේ තියෙන දක්ෂතාවය සහ මේ ළමයිගේ තියෙන දක්ෂතාවයේ ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඒකම අපිටත් හිතන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. එවැනි පහසුකම් යටතේ උනත් බිහි වෙච්ච ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයන් තමයි ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් අරගෙන. ඒ කියන්නේ අපට ඇති සන්තෝෂයක් තියෙනවා. හරි. ඔබ දැන් පාසල් ක්‍රිකට් දිවියෙන් මම ඔබට සමු දීලා ඔබ ක්ලබ් වලට ජොයින් වෙනවා. කොහොමද ඔබ ක්ලබ් වලට ජොයින් වෙන්නේ? අතරම අවුරුදු 2ක් 3ක් විතර මම ඒ සටන් බැලන්ස් ස්කූල් එකේ මම පුහුණුකරු හැටියට හිටියා. ඒ වගේම මට අවස්ථාව ලැබුණා බොහොම ලොකු ක්‍රීඩකයන් සමග සෙල්ලම් කරන්න. උදාහරණයකට මම සටන් බැලන්ස් එකේ ඉන්නකොට මම සෙල්ලම් කරා ලැෂින්ස් කියන ක්‍රිකට් ක්ලබ් එකට කෙන්ට් වල රිචි රිචඩ්සන් ඒ කියන්නේ වෙස්ට් ඉන්ඩීස් කැප්ටන් සෙල්ලම් කරා. මට තාම මතකයි මගේ පළවෙනි තරගයේදී මමයි රිචඩ්සන්ුයි පාර්ට්නර්ෂිප් එකක් දැම්ම 100 ගානක. ඒකේ එයා 53ක් ගහුවා මම 55ක් ගැහුවා. ඒ වගේම අර්ලින් බැප්ටිස් කීත් ආතර්ටන් ඒ වගේ අය සෙල්ලම් කරා ඒ කාලේ. ඉතින් ඒ අතින් මම හරි ආසනාවන්තයි. ඒ වගේම අරවින්ද ඩිසිල්වා එකපාරක් ඇවිල්ලා සෙල්ලම් කරා. මට අවස්ථාව ලැබුණා අරවින්ද ඩිසිල්වාත් එක්ක එක මැච් එකක් ගහන්න. ඒ වගේ මුරලි ගහලා තිබුණා මට ඉස්සෙල්ලා ඒ සේම් ක්ලබ් එකේ. ඉතින් ඒ අතින් සෑහෙන වාසනාවන්තයි. එතනින් පස්සේ මොකද
ලොකුම ප්‍රශ්න තිබුණේ මොකද මම මාස 6ක් මෙහි ඉඳලා මාස 6ක් ලංකාවේ හිටියා. 2001 මම අපි තීරණය කරා අපි පදිංචිට එන්න මෙහි. ඒ ආවට පස්සේ මට ඒක මාස 6ක් ඉස්කෝලවල කරලා ඊට පස්සේ ඒගොල්ලෝ බොහොම කලාතුරකින් සමහර ඉස්කෝල ක්‍රිකට් ගහන්නේ. ඒක නිසා මම කල්පනා කරලා මම පටන් ගත්තා ක්ලබ් ක්‍රිකට් වලට. මොකද ක්ලබ් ක්‍රිකට් ඇවිල්ලා මෙහි මුළු අවුරුද්දම තියෙනවා. එතකොට අපි පදිංචි උනේ සත්න් සරේ. මම සත්න් සරේ ඉඳලා අතරම උදේ පාන්දර එතකොට මට වාහනයක් තිබුණේ නැහැ. බස් කීපයක නැගලා මම ගියා ෂෙන්ලි ක්‍රිකට් සෙන්ටර් එකට. එහෙ තමයි මම පුහුණුවීම් කරේ. ෂෙන්ලි ක්‍රිකට් සෙන්ටර් එකේ මම පුහුණුවීම් කරා. ඒ වගේම ෂෙන්ලි ක්‍රිකට් සෙන්ටර් එකේ ක්‍රිකට් ක්ලබ් එකට මම සෙල්ලම් කරා. එතන මම අවුරුදු 2ක් විතර ඉඳලා ඊට පස්සේ සත්න් ඉඳලා අපි ඇත්තටම වොට්ෆර්ඩ් වලට මූව් වුණා ගෙවල් අරගෙන. ඊට පස්සේ ඒ වොට්ෆර්ඩ් වලට ආවට පස්සේ මට හැකියාව ලැබුණා වොට්ෆර්ඩ් වල තියෙන තවත් ක්ලබ් එකකට ජොයින් වෙලා පුහුණුකරු සහ ඒ ක්ලබ් එකටම සෙල්ලම් කරා වෙස්ට් හාර්ට්ස්. So වෙස්ට් හාර්ට්ස් වලින් පස්සේ අවුරුදු දෙකකට පස්සේ මම සම්බන්ධ වුණා ස්ටැන්මෝර් ක්‍රිකට් ක්ලබ් එකට. ස්ටැන්මෝර් ක්‍රිකට් ක්ලබ් එක ඇවිල්ලා ප්‍රීමියර් ලීග් ක්ලබ් එකක්. එතනට ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක් මම ඉන්න කාලෙදී ඇවිල්ලා සෙල්ලම් කරා. නමුත් ඒගොල්ලෝ සෙල්ලම් කරාට පස්සේ තමයි ඒගොල්ලෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළු වුණේ. උදාහරණයක් විදිහට දමේක ප්‍රසාද්, කෝසල කුරසේකර, මාරුෆ්, ඇන්ජලෝ මැතිව්ස් ඒ සියලු දෙනාම මම ඒ කෝච් කරපු ක්ලබ් එකේ සෙල්ලම් කරා. ඔය කියන්නේ ඔබ කෝච් කරන ගමන් ඔබ ක්‍රීඩාත් කළා ඒ ක්ලබ් එකට? ක්‍රීඩා කරා. නමුත් මට කෝච් කරනකොට මට එච්චරම ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. බොහොම කලාතුරකින්. ඒ කියන්නේ ඔබට සුළු කාලයකට හෝ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩකයන් සුළු පිරිසකට ඔබට පුහුණුකරුවෙක් ලෙස වැඩ කටයුතු කරන්න ඔබට හම්බුණා. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට වඩා මම ජූනියර් ක්‍රිකට් එක තමයි බැලුවේ. ඒගොල්ලන්ටත් මම එහෙමෙන් පොඩි උදව්වක් කරා. නමුත් මේන්ලි මම කරේ ස්ටැන්මෝර් ක්‍රිකට් ක්ලබ් එකේ ජූනියර් සෙක්ෂන් එක. ඔව්. දැන් තමයි අපි ඔහුව ඇයි කැඳවුවේ කියන තැනට එන්නේ. ඔහු ක්ලබ් ක්‍රිකට් පාසල් ක්‍රිකට් නවත්තලා ඔහුගේම ක්‍රිකට් පුහුණු කිරීමේ පාසලක් ආරම්භ වෙනවා. ඒ ආරම්භය ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ. ඇත්තටම මගේ ක්‍රිකට් ස්කූල් එක මම පටන් ගත්තේ මෙහෙ නෙමෙයි. මගේ ක්‍රිකට් ස්කූල් එක මම පටන් ගත්තේ වසර 2000 දී ලංකාවේ. වර්නන් ස්කූල් ඔෆ් ක්‍රිකට්. ඒක ඇත්තටම ඕපන් කරන්න එන්න හිටියේ චමින්දවාස්, කලුවිතාරණ සහ ජයසූරිය. 2000 ඔබට මතක ඇති ගොඩක් බෝම්බ ප්‍රශ්න තිබුණා. එහෙම වෙලා මේක දෙපාරක් විතර පරක් වෙලා අන්තිමට ජනවාරි මාසේ අපි ඕපන් කරා. නමුත් අවාසනාවකට සනත් ජයසූරිය මහත්මයාට විතරයි එන්න පුළුවන් වුණේ. අපි ඒ 2000 ඒක පටන් ගත්තා. ඒතර මම 2001 තමයි මෙහෙට පදිංචිට ආවේ. නමුත් 2000 මම ඒක කරලා අවුරුද්දක් කරලා ඉවරලා එතන ඇත්තටම ඒ අපි කරපු ප්ලේස් එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම මට මෙහෙ එන්න අවස්ථාව ලැබිච්ච හින්දා මම ඒ ක්‍රිකට් පාසල ඒ විදිහට නවත්තුවාට මම ඒකම නැවත මෙහෙට ගෙනාවා. ඉංගලන්තයේදී ආරම්භ කරා. ඒක ආරම්භ කරලා ඒ කියන්නේ දැන් ක්ලබ් ක්‍රිකට් වල සහ පාසල් ක්‍රිකට් වල තියෙන ප්‍රශ්නය මෙතන ගොඩක් හරි අමාරුයි හරි ක්‍රීඩකෙක්ව ඉස්සරහට ගේන්න. මෙහි තියෙන අතරම සිස්ටම් එක ටිකක් ලංකාවට වඩා බොහොම අමාරුයි. එකක් ඉගෙනීමයි ක්‍රීඩාවයි දෙක හරියට එකට යන්නේ නැහැ. හරිම අමාරුයි මේ දෙක. ඊට වැඩිය තියෙන්නේ දැන් අපේ ලංකාවේ අපි වෙනම පුහුණුකරුවෙක් අපි පාසල් වලට ක්ලබ්ස් වලට ගන්නවා. දැන් මෙහි ඉන්නේ එක්කෙනයි දෙන්නයි පාසල් වල සහ ක්‍රීඩාවල ක්ලබ්ස් වල ඉන්නේ. අනිත් ඔක්කොම දෙමව්පිය තමයි මේක රන් කරන්නේ. එතකොට නැචරලි දෙමව්පිය මොකද කරන්නේ? තමුන්ගේ ළමයාගේ සුබසිද්ධිය සඳහා තමයි හැමදේම කරන්නේ. එතකොට එතනදී ගොඩාක් හොඳ ප්ලේයර්ස්ලට අවස්ථාව ලැබෙනවා අඩුයි. ඔබ එයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් වලට තියෙන තරම් සැලසුමක් ඉංගලන්තයේ පාසල් ක්‍රිකට් වලට නැහැ කියන එකද? ඇත්තටම බැලුවොත්
ඒ තියෙන සැලසුම මදි. ඒ කියන්නේ අපි ඉදිරියේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් වල හොඳ සැලසුමක් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් තිබුණා. ඔව්. දැන් ඔබ වසරකට ඉංගලන්තයේ දරුවන් 400කට පමණ පුහුණුකරුවෙකු ලෙස ඔබ පුහුණු කරනවා. ඔව්. කොහොමද ඉංගලන්තයේ ක්‍රිකට් වලට තියෙන ආසාව සහ ළමයින්ගේ පැමිණීම උන්ට තියෙන උනන්දුව ඒ ගැන මොකද ඔබ හිතන්නේ? සෑහෙන ලොකු උනන්දුවක් තියෙනවා. ඒ වගේම දැන් මම කිව්වා වගේ ඉස්සල්ලා අපි එංගලන්තයේ ලංකාවයි සංසන්දනය කරොත් under 13 ටීම් එකක් අපි ගෙනිච්චොත් එහෙම මෙහෙන් ලංකාවට සෑහෙන ලොකු වෙනසක් පේනවා. ඒකේ තියෙන්නේ එකක් මෙහෙ ළමයි හුරු වෙලා තියෙන්නේ පන්දුවාර 20 ක්‍රීඩාව කරන්න විතරයි. දැන් මේ T20 කාවේ ළඟදීනේ. නමුත් එංගලන්තේ එදා ඉඳලා දැන් මම ආපු දවසේ ඉඳලා ඒ කියන්නේ 96 ඉඳලා මේ දක්වා පාසල් ක්‍රිකට් වල සෙල්ලම් කරන්නේ ඒගොල්ලෝ ඕවර් 20 තරඟ පමණයි. ඕවර් 20 තරඟ කරලා ඉවරලා මෙහි ක්‍රිකට් දිනු කරන්න බෑ. අපි ලංකාවේ කරේ under 13 under 15 පවා පන්දුවාර 50 තරඟ. එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ පන්දුවාර 20 පමණක් නෙමෙයි 20 කරලා ඉවරලා දැන් මගේ සටන් බැලන්ස් එකේ මම කරන ගොඩක් තරඟ සමහරලාට මගේ ටීම් එක ස්ට්‍රොං වැඩි වුණාම පන්දුවාර 20න් ගහන ස්කෝර් එක පන්දුවාර 5න් ඉවරයි. අපි හිතමු පැයෙන් මැච් එක ඉවරුනොත් මැච් එක ඉවරයි දෙගොල්ලම ගෙවල් වලට යනවා. මම ඒතකොට මම ඒත් කිව්වා අපි ක්‍රිකට් ක්‍රීඩාව ගහන්න නැතුව ක්‍රීඩකයන්ව බිහි කරන්න අමාරුයි. දිනුම සහ පරදුනම නෙමෙයි මේ පොඩි ළමයින්ගේ තියෙන ප්‍රමුඛතාවය. ඒක ඇවිල්ලා අපි ඒ ළමයින්ට වැඩිපුර වෙලාවක් සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. අපිට ක්‍රීඩකෙක් හරියට බිහි කරන්න. මම එහිට විරුද්ධ මතයක් දරුවොත් මෙහි රටේ ළමයින්ට බලහත්කාරයෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. අවුරුදු 13ක ළමයෙකුට පන්දුවාර 20ක් ක්‍රීඩා කරන්න උන් සැලසුම් කරන්න නැත්තේ ඔවුන් ඉතාමත් මහන්සි වෙන නිසා වෙන්නට පුළුවන්. අපේ රටේ මම කිව්වොත් ඔබට ඒට විරුද්ධ වීමේ හැකියාවක් තියෙනවා. මේක තර්ජනාත්මකව ළමයින්ව පුෂ් කරනවා. ළමයින්ට බලපෑමෙන් ක්‍රිකට් උගන්වනවා කියන එක කියන්නේ දැන් අපේ අධ්‍යාපන ක්‍රමයේ වුණත් එහෙමනේ. පහේ ශිෂ්‍යත්වයට දැඩි ලෙස දෙමව්පියන් සහ ගුරුවරුන් විසින් ඔවුන්ව දැඩි පීඩනයකට ලක් කරනවා. ඔබ හිතන්නේ නැද්ද ඒක පීඩනයකට ලක් කිරීමක් කියලා? අවුරුදු 13ක ළමයෙකුට පන්දුවාර 50ක් වැඩි කියලා ඔබ හිතන්නේ නැද්ද? පන්දුවාර 20 කියලා කියන්නේ බොහොම කෙටි තරඟ. දැන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පවා පන්දුවාර 20 තරඟ වලට මම ඇත්තටම බලන්න හොඳයි. නමුත් ඒක ඇත්තටම ක්‍රිකට් නෙමෙයි. ඔව්. මොකද ඒ වගේම පාසල් වල අපි ළමයි තරඟ කරනවා කියලා කියන්නේ පන්දුවාර 20ක් ළමයෙකුට ලැබෙන අත්දැකීම් බොහොම මදි. අද ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පන්දුවාර 20 තරඟ සෙල්ලම් කරන්නේ ඒගොල්ලෝ පුළුවන් තරම් පන්දුවාර 50 2 day games 3 day games 5 day games ගහපු අය. ඒගොල්ලන්ට සෑහෙන අත්දැකීම් තියෙනවා. එතකොට දැන් අලුතෙන් එන ළමයි 20 overs විතරක් ගැහුවොත් ඒ ළමයාගෙන් අපිට 1 day match එකක්වත් 2 day match එකක්වත් 4 day හරි 5 day match එකක් හරි ගන්න අමාරුයි. ඔව්. අපි මේක සම්පූර්ණ ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන channel එකක්. ඔබ ගාවට එනවා ගොඩක් ඉංගලන්තයේ විසෙන ශ්‍රී ලාංකීය මව්පියන්ගේ දරුවෝ කොහොමද උන්ගේ ක්‍රිකට්? ඒගොල්ලෝගේ ක්‍රිකට් බොහොම හොඳයි. බොහොම හොඳයි. දක්ෂකමක් තියෙනවා. සමහර අය ඔබ කිව්වා වගේ සමහර අය ලංකාවේ විතර නෙමෙයි මෙහෙත් ඉන්නවා දෙමාපියන්ගේ බලපෑමට ක්‍රිකට් ගහන ඉන්න ළමයි. මොකද තාත්තට ඕනේ පුතා සෙල්ලම් කරන්න. ඒක නිසා මෙහෙත් ඒ දේ සිද්ධ වෙනවා. මගේ ඉගැන්වීම අනුව මම ඉස්සල්ලාම මම ළමයන්ගෙන් අහන්නේ ඔයා එන්නේ ඔයාගේ කැමැත්තෙන්ද? එහෙම ඔයාගේ කැමැත්ත නැත්නම් මට ඔයාට කිසි දෙයක් කරන්න බෑ. අපි පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂක ජනතාවට කියමුකෝ ඔබගේ ක්‍රිකට් පාසලට දරුවෙක් සම්බන්ධ වෙනවා නම් කොහොමද ශ්‍රී ලාංකික දරුවෙක් සම්බන්ධ වෙනවා නම් මම හරි කැමතියි. ඔබ හිතනවාද කවද හෝ දවසක ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන දරුවෙක් ඉංගලන්තයට
කණ්ඩායමේ ක්‍රීඩා කරයි නුදුරු අනාගතයේදී කියලා. අනිවාර්යයෙන්. ඒ වගේ කීප දෙනෙක් බයකව දැනටපත් ඉන්නවා. ඉතින් බොහොම එකම දේ මම කිව්වා වගේ දැන් මෙහි තියෙන ඉගෙනීමේ සහ ඒ කියන්නේ এডুকেෂන් සිස්ටම් එකයි ක්‍රීඩාවයි දෙක එකට යන්න හරි අමාරුයි. මොකද එක උදාහරණයක් ඇටියට දැන් මෙහි O level exam සහ A level exams තියෙන්නේ පාසල් වාරය තුලදී. දැන් ලංකාවේ දෙසැම්බර් වල තියෙනවා O level විභාගේ, අගෝස්තු වල තියෙනවා A level exam එක. ඒ කාලේ පාසල් නිවාඩු. ඒ වගේම කවුරු හරි ළමෙක් දැන් මෙහි හොඳට ක්‍රීඩා කරන ළමෙක් ඒගොල්ලෝ හොඳට ඉගෙන ගන්නවා. මම කියන්නේ ලංකාවේ ළමයි ඉගෙන ගන්න නැහැ කියලා. නමුත් එතන තියෙන ගැටලුව ඇවිල්ලා A level වලින් පස්සේ කෙලින්ම ළමයි මෙහි යුනිවර්සිටි යනවා. ඒ ගියාට පස්සේ ඒගොල්ලෝගේ සම්පූර්ණ දේවල් යුනිවර්සිටි නෙමෙයි A level කරන්න පටන් ගත්තට පස්සේ ළමයාගේ මනස ළමයාම වෙනස් කරගන්නවා. ඉතින් එහෙමත් එක්කෙනෙක් දෙන්නේ තමයි මේ ක්‍රීඩාව පැත්තෙන් ඉහළට යන්නේ. ඉතින් ඒක සෑහෙන ලොකු තර්ජනයක් අපිට. මම ඉංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්න ඉස්සෙල්ලා ඔබගෙන් තව ප්‍රශ්නයක් කරනවා. අපේ වෙලේ කෙතේ මුහුදු වෙරළේ පාරේ හැමතැනම අපේ ලංකාවේ ක්‍රිකට් ගහනවා. හැබැයි මාත් ඉංගලන්තයේ සමහර ක්ලබ්ස් වල ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. ඒ වුණාට එන්න ඉංගලන්තයේ ජූනියර් ටීම්ස් අඩු වෙනවා. ක්‍රීඩකයන් එකතු කරගන්න ක්ලබ්ස් වලට හරි අමාරුයි. ඔබ ඒ ගැන මොනවද කියන්නේ? ඉංගලන්තයේ ක්‍රිකට් ඉදිරි අනාගතයේදී මොන විදියට යයිද? එංගලන්තේ විතරක් නෙමෙයි මම හිතන්නේ ඕක ලංකාවටත් තියෙන ප්‍රශ්නයක්. ලංකාවේ නෙමෙයි මම හිතන්නේ හැම රටකම තියෙන ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නේ එන්නේ එකක් ඒ ළමයින්ට ඒ ක්ලබ් එක ගැන හෝ ඉස්කෝලේ ක්‍රිකට් ගැන තියෙන විශ්වාසය නැතිවීම පළවෙනි. සහ කෝචින් කියන වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ළමේ දැනගත්තට පස්සේ මොනවද කරන්න කියලා. ඒ කෝචින් වචනේ එන්නේ ටීචින් කියන වචනෙන් පස්සේ. ඉගෙනීමෙන් පස්සේ තමයි කෝචින් එක එන්නේ. අපිට බෑ ළමයෙකුට මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා ළමයා ඒ දේ ගැන දැනුමක් නැතුව. ඉතින් ඔය ප්‍රශ්නේ තියෙනවා. අද ලංකාවේ සිද්ධ වෙන්නේ මෙහෙ සිද්ධ වෙන්නේ පුහුණු කරු හිටගෙන ඉන්නවා. රයිට් ගහන්න උඩින් ගැහුවොත් දෙමින් ගහන්න කියනවා. ඕක වාටත් කියන්න පුළුවන්, තව කෙනෙකුට කියන්නත් පුළුවන්. නමුත් අපි යන්න ඕනේ ඇයි වා උඩින් ගහන්නේ? කොහොමද වා බේමින් ගහන්නේ? අන්න එතනට යන්න ඕන. ඒ විශ්වාසය දුන්නා නම් මම හිතන්නේ අපිට ඔය තියෙන ප්‍රශ්නේ සමතේකටපත් කරගන්න පුළුවන්. මං දැන් ඔහුගේ ක්‍රිකට් ගුරු වෘත්තියට පොඩ්ඩක් සමුදීලා ඔහු සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ සාමාන්‍ය ජීවිතය ගැන තමයි මම මේ දැන් එළඹෙන්න හදන්නේ. ඔබේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා මහේල ජාවර්ධන. අයියේ. මහේල අතරම පන්දුර බහර දෙන විලාසය බලපුවම බොහෝම සාමකාමී. අපි සාමාන්‍ය විදිහට කියනවා නම් very cool. ඕවර් 20 තරගයක් ගැහුවත් ටෙස්ට් මැච් එකක් ගැහුවත් බැට් කරන විලාසය බොහොම සාමකාමී, බොහොම තැම්පත්, කිසිම ප්‍රෙෂර් එකක් නැතුව සෙල්ලම් කරනවා. මම කියන්නේ ඩිල් ස්කූප් එක අනිත් ලොකු ෂොට්ස් ගහන එක වැරදි කියලා. ඒකත් අද ගේම් එකේ එක පාර්ට් එකක්. මොකද අපි අවුරුදු දැන් 5කට 6කට නැත්නම් 10කට ඉස්සෙල්ලා බැලුවොත් පන්දුවාර 50 ගේම් එකේ රන්ස් 200ක් 220ක් කියලා කියන්නේ ලොකු ස්කෝර් එකක්. නමුත් අද රන්ස් 450ක් ගැහුවා ඒක තව කෙනෙකුට ගහන්න පුළුවන්. ඉතින් ඒ අතින් බැටිං සෑහෙන දියුණු වෙලා තියෙනවා. නමුත් මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මේ T20 එක නැෂනල් ප්ලේයර්ස්ලා ගහන එක ඕකේ. මොකද ඒගොල්ලෝ සෑහෙන ක්‍රිකට් එකක් ගහලා එතන ඒගොල්ලන්ට ඒකට ඇඩ්ජස්ට් වෙලා සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් තරුණ ක්‍රීඩකයෝ සහ පාසල් ක්‍රීඩකයෝ එතනට යන එක දැම්මම එච්චර නුවණට හුරු වැඩක් නෙමෙයි. ඔව්. ඔබගේ ප්‍රියතම පන්දුව වන්න. මගේ ගෝලයා හින්දා කියනවා නෙමෙයි. නමුත් දිල්හාර ෆර්නෑන්ඩෝ සෑහෙන හොඳ බෝලිං ස්පෙල්ස් කීපයක් කරා. ඉතින් ඒ වගේම මම හිතන්නේ අපිට හිටපු වේගවත්ම පන්දු යවන්නේ. ඔව්.
පන්දු රකින්නා. මම හිතන්නේ මම දෙන්න ඕනේ ක්‍රෙඩිට් එක කලුවිතාරණට. මට තාම මතකයි. කලුවිතාරණ මම ඒ ක්‍රෙඩිට් එක දෙන්නේ කලුවිතාරණ කීප විතරක් නෙමෙයි මානසිකව බොහොම ස්ට්‍රොං පුද්ගලෙක්. එයා කිව්වා මම සෙල්ලම් කරන්නේ විකට් කීප හැටියට. නැත්තම් මම සෙල්ලම් කරන්නේ නැහැ. එයාගේ විකට් කීපින් සවුත්තුයි කියලා ගොඩක් අය සෑහෙන ලොකු කතන්දරයක් කරලවලා එයාව එතනින් අයින් කරන්න ගියා. ඒකට ඉඩ දුන්නේ නැහැ. එයා කොහොම හරි ෆයිට් කළා. එයා පෙන්නුවා විකට් කීප් කරලවල එයා සුදුසුයි කියලා තමයි. එතෙක් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම නායකයා අර්ජුන රණතුංග. ඒ ළඟින්ම ඉන්නවා මහේල ජයවර්ධන. ඔව්. දැන් අපි යමු මෙහෙම. ඇත්තටම වර්ණනයි ලංකාවේ ක්‍රිකට් වලට මොකද වුනේ? පාසල් ක්‍රිකට්ද නැෂනල් ක්‍රිකට්ද? මම කැමති කතා කරන්න අපේ ජාතික කණ්ඩායම ගැන. ජාතික කණ්ඩායමක් හොඳ වෙන්නේ අපි ජාතික කණ්ඩායමේ යන අතරේ අපි ජාතික කණ්ඩායම ගැන අමතක කරන්න. අපි හිතමු under 13 ටීම් එකක් කියලා. අපි under 13 ටීම් එක මේ අවුරුද්දේ සෙල්ලම් කරනකොට අපේ තියෙනවා under 13 ටීම් එකේ දෙවනි ටීම් එකක් ඊළඟ අවුරුද්දට අපි ෆීඩ් කරන්න. ඒ විදිහට කරනකොට අපි එක්කෙනෙක් හෝ දෙන්නෙක් අර සෙකන්ඩ් ටීම් එකෙන් අරගෙන මෙතන දාලා තියෙනවා පොඩ්ඩක් එක්ස්පෝෂර් එකක් ගන්න. ඒකෙන් මොනවද කරන්නේ? අපි හැම අවුරුද්දෙම මේ ටීම් එක බැලන්ස් කරලා තියෙනවා. under 19 මම ඩිමැන්සල් ඩේ එකේ කරනකොටත් මම කරේ ඒක. සමහරලාට under 13 ප්ලේයර් කෙනෙකුත් මම ගේනවා ඕපන් කරන්න. එයා සුදුසුනා. ගෙනල්ලා එයාගෙන් රන්ස් නැති වුණා. තියලා තියෙන අවුරුද්දක් දෙකක් තුනක්. ඒ මාර්ගයෙන් මම මොකද කරේ? මම ඒ පාසල් ක්‍රිකට් එකේ under 19 එක හැමදාම එකම මට්ටමේ එකම මේකේ තිබුණා. එතකොට නැෂනල් ලෙවල් එකේ අපිට ඔయిత වැඩි සම්පත් තියෙනවා. අපේ හරි ප්ලෑන් එකක් තියෙනවා නම් අපි ප්ලේයර්ස් ලව එතනට ගෙනල්ලා සෙකන්ඩ් ටීම් එක under 23 ටීම් එක ඒ වගේ තියෙනවා නම් අපි මේ ප්ලේයර්ස් ලව හරියට අඳුනගෙන ඒගොල්ලෝගේ අඩුපාඩු හදාගෙන නිතරම ලෑස්ති කරලා තිබ්බනම් අපිට කවදාවත් ලංකාවේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද අපි බැලුවොත් එහෙම අරවින්ද අර්ජුන මහනාම ඒ කට්ටිය ගියාට පස්සේ අපිට ආවා සංගක්කාර මහේල දිල්ෂාන් ඒ වගේ ක්‍රීඩකයෝ. ඒ වගේ ඒ සෙට්ස් කීපයක් තිබුණා. ඊළඟට මෙතනදී උනේ මොකද්ද? ඒගොල්ලෝ දැන් අපි හිතමු උදාහරණයකට චන්දිමාල් ලෙවල් හොඳ ප්ලේයර් කෙනෙක්. නමුත් චන්දිමාල්ගේ පොඩි ටෙක්නිකල් ප්‍රොබ්ලම්ස් තියෙනවා. අපි එයා රන්ස් ගන්න නැහැ කියලා අයින් කරනවද? එයාගේ තියෙන ටෙක්නිකල් සයිඩ් එක හදලෙවල අපි එයාගෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන එක තමයි අපි කල්පනා කරන්න බලන්නේ. ඒ වගේම පාසල් ක්‍රිකට් එකෙන් ඉස්සරහට එන පාසල් ක්‍රිකට් එක අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කෝචින් ප්‍රශ්නේ එන්නේ අපිට. කෝචින් කියන වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපි ටීච් කරාට පස්සේ ළමයින්ට මොනවද කරන්න ඕනේ කියලා. ඒ දේ අද පාසල් වල ක්ලබ්ස් වල ලංකාවේ සිද්ධ වෙනවා බොහොම අඩුයි. හරි. ඔබ කිව් විදියට පසුපෙළක් නිර්මාණය වීම අඩුකමක් තමයි මෙතන තියෙන්නේ. ඔව්. ඔබ හොඳටම දන්නවා. ඔබ ක්‍රිකට් ක්‍රීඩකයන් හොඳට අඳුරනවා. ඔබ මෙතන ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා දන්නවා. ඇත්තටම වර්ණන ඇතුලේ මොකද්ද තියෙන්නේ? පාලක මණ්ඩලයේද දෝෂේ? දේශපාලනඥයන්ගේද දෝෂේ? ක්‍රීඩකයන්ගේද දෝෂේ? මම හිතන ඕක සෑහෙන ලොකු එක්කෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඕක මුල ඉඳලා යටට යනකම් හරි ගස්සන්න ඕන ප්‍රශ්නයක්. මේක හදාගනීද? හදාගන්න පුළුවන්. හදාගන්න හරි පුද්ගලයන්ව උතන්ට යොමු කරන්න ඕන. ඔබ හිතනවද එහෙම වෙයි කියලා? එහෙම කළ යුතුයි අපිට ක්‍රිකට් එක තියාගන්න ඕන. යුතුයි කියන නෙමෙයි. ඔබ හිතනවද එහෙම දෙයක් වෙයි කියලා? ඔබ දන්නවා ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා වරන් අයියා ඔබ දන්නවා. ඇත්තටම දැනට නම් එහෙම සිද්ධ වෙන පාටක් මට පේන්නේ නැහැ. එහෙම වුණොත් අපේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මොකක් වෙයිද? ක්‍රීඩාව සම්පූර්ණ නැත්තරම ගැන දැනුවත් කරන්න ගොඩක් කට්ටියව. නමුත් මට ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. සෑහෙන දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද මට නැවත ගිහිල්ලා ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරන්නවත් කාගෙන්වත් උදව්වක් ගන්න නෙමෙයි. මොකද මම ලංකාවේ ක්‍රිකට් කරපු කෙනෙක් හැටියට මට හරි දුකයි අද ලංකාවේ යන තැන බලපුවා. මොකද ලංකාවේ ගොඩක් ක්‍රිකට් තියෙනවා. නමුත් මම කිව්වා වගේ අපේ බැටිං වල තියෙන ලොකු අඩුපාඩු. බැටිං වල අඩුපාඩු හදාගන්න නැතුව අපිට ඒ නැෂනල් මට්ටමේ ටීම් එකක් තියාගෙන ඒ නැෂනල් ලෙවල් එකේ බෝලර්ස්ලත් එක්ක කම්පීට් කරන්න අමාරුයි.
එතකොට මේ ටෙක්නිකල් සයිඩ් එක හදන්න ඕන ඇත්තටම යට ඉඳලා. ඉස්කෝලවල වලින් පවා. එතන ඉඳලා පටන් ගන්න ඕනේ. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ under 23 under 19 under 23 එනකොට අපිට ඕන තරම් දේවල් තියෙනවා කරන්න. අපිට ඕන තරම් අවස්ථාවල් තියෙනවා ඒ දේ ප්ලේයර්ස්ලා හරියට පුහුණු කරලෙවලා ඒ ටෙක්නික්ස් හදලෙවලා එතන තියාගන්න. සෝ ඒක නිසා මේක බෝඩ් එකෙත් වැරද්ද තියෙනවා. යටිනුත් වැරද්ද තියෙනවා. පාසල් වල වැරද්දකුත් තියෙනවා. පුහුණු කරුන්ගේ වැරද්දකුත් තියෙනවා. මේක ඇවිල්ලා සැහැණ ඇත්තටම කියනවා ලොකු අච්චාරයක් වෙලා තියෙනවා. මේක කවුරු හෝ ඉදිරිපත් වී මේ ප්‍රශ්නය ගැඹුරට ගොස් අධ්‍යයනය කර මේ විසඳුවේ නැත්නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මොකක් වේද? ක්‍රිකට් නැත්තටම තියෙනවා. මොකද අපි ලංකාව මුළු ලෝකෙම දැනගත්තේ ක්‍රිකට් නිසා. ඒක හරියට ඩිමෑසනඩ් එක දැනගත්තේ මුළු ලංකාවම ක්‍රිකට් නිසා. මොකද අපි එක අවුරුද්දෙන් ඩිවිෂන් 1 එකට ඇවිල්ලා ඒ අවුරුද්දේම ෆයිනල්ස් ආවා. ඒකෙන් මුළු ලංකාවම දැනගත්තා. එතකොට ලංකාව මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණේ ක්‍රිකට් හින්දා. 96 මම මෙහෙට ආපු වෙලාවේ පළවෙනි වතාවට මට කතා කරේ අරවින්ද අර්ජුන කියලා. ඒ තරම් ලොකු ගෞරවයක් මේ එංගලන්තේ පුරා අපේ ලංකාවේ ක්‍රීඩකයන්ට සහ ලංකාවට ලොකු තරක් තිබුණා. ඉතින් අද මම මේ තත්ත්වේ පවා ඉන්නේ ඒ ක්‍රිකට් නිසා. ඔව්. අපි මෙහෙම ඇහුවොත් ලංකාවේ ප්‍රීමියර් ලීග් එක ගැන LPL එක ගැන ඔබගේ අදහස. ඇත්තම කියනවා නම් මම ඔය LPL එක ගැන එච්චර අවධානයක් යොමු කරේ නැහැ. නමුත් ස්ටෑන්ඩඩ් එක බලපුවම අනිත් තරඟ එක්ක බලපුවම අනිත් ඒ කියන්නේ IPL එක සහ මොකද්ද ඕස්ට්‍රේලියාවේ තියෙන බිග් බෑෂ් එක බලපුවම ස්ටෑන්ඩඩ් එකේ ලොකු වෙනසක් තියෙනවා. අපිට තියෙන පහසුකම් වලින් අපි කරන දේ මදිද? මදි. අපිට ඊට වැඩි පහසුකම් තියෙනවා. පහසුකම් තියෙනවා. ක්‍රීඩකයොත් ඉන්නවා. ක්‍රීඩකයොත් ඉන්නවා. මුදලුත් තියෙනවා. ඔව්. අපි හැම දේ ගැනම කතා කළා. ඔහුගෙන් ඉගෙනගත් දරුවෙක් මම ප්‍රාර්ථනා කරනවා නොබෝ දිනකින් ජාත්‍යන්තර ක්‍රීඩාවටත් එකතු වෙයි කියන බලාපොරොත්තු අපි තුල තියෙනවා. එදාට ඔහුව කැඳවන්නත් මම මේ පසුබට නොවෙනවා. ඔබගේ ඉදිරි බලාපොරොත්තු ක්‍රිකට් පුහුණුකරුවෙක් සහ ක්‍රිකට් ගුරුවරයෙක් විදිහට. මට ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මෙහි සෙන්ටර්ස් 4ක් විතර දාලා බලලා. දැන් මගේ දැනට මම ගොඩක් වෙලාවට සමර් එකේ වැඩ කටයුතු කරන්නේ මර්චන්ට් ටේලර්ස් කියන ස්කූල් එකේ මෙහි නෝර්ත්වුඩ් වල. එතන ඇවිල්ලා ඔබ විශ්වාස කරන්නේ එකවර තරග 17ක් පමණ සෙල්ලම් කරන්න පුළුවන් ඒ ග්‍රවුන්ඩ් එකේ. ඒ වගේම ගොඩක් නැෂනල් ටීම්ස්, ඒ කියන්නේ ඉංග්ලන්ඩ් ටීම් එක පවා ඉංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා, සවුත් ඇෆ්‍රිකා, ඉන්දියා, ශ්‍රී ලංකා සයිඩ් එක ඇවිල්ලා හිටියා සති දෙකක්. වර්ල්ඩ් කප් එක තියෙනකොට ඇවිල්ලා පුහුණු කරන්නේ එම පාසලේ පහසුකම් අරගෙන. එංගලන්තේ තියෙන සුපිරිම පෞද්ගලික පාසලක්. ඒ වගේම අක්කර 273ක බිම් ප්‍රමාණයක මේ පාසල තියෙන්නේ. ඉතාමත් හොඳ පහසුකම් තියෙන්නේ. සමර් එකේ සති 6ක් මට තියෙනවා සම කැම්ප් එක මම කරනවා. එතනදී මට ගොඩක් වෙලාවට මේ කොවිඩ් එන්න ප්‍රථමයෙන් රටවල් කීපයකින් ඇවිල්ලා මාත් එක්ක තරගවලිය කරා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා මැචස් ගහනවා අපිත් එක්ක සමර් එකේ මම කෝචින් කරනවා. සෑහෙන මං සන්තෝෂ වුණා ඒ ගැන. මේකත් එක්ක මගේ තියෙන බලාපොරොත්තුව ක්‍රිකට් අඩු පහසුකම් තියෙන රටවල් ඒ වගේම බැලුවොත් එහෙම ස්පාඤ්ඤය ඒ වගේම ඩුබායි ඉඳලා එනවා. ඒතර ඉන්දියාවේ ඉඳලා ගොඩක් ටීම්ස් එනවා. කැනඩා ඉඳලා ආවා. ඒ වගේ ටීම්ස් මෙහෙට ගෙනල්ලා ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම මෙහෙන් ලංකාවට ගිහිල්ලා කැම්ප් එකක් කරන්න. ඒ වගේම රටවල් කීපයක ළමයි එහෙට ගෙනියලා මාසෙක විතර එහෙම නැත්නම් සති දෙකක විතර පුහුණුවීම් කරලා ඒ ලංකාවේ ළමයි එක්ක ක්‍රීඩා කරලා ලංකාවේ සෙන්ටර්ස් 4ක් ඇති කරලා දැනටමත් මම ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. නමුත් රටේ තියෙන වාතාවරණය අනිත් ප්‍රශ්න හින්දා මම ඒක පොඩ්ඩක් පස්සට දාලා තියෙනවා. මගේ තියෙන ලොකුම බලාපොරොත්තු තමයි ලංකාවේ වගේ හරි සෙන්ටර්ස් 4ක ඇකඩමිස් 4ක් දාලා ඉවරලා අවුරුද්දකට ඇත්ත අනිවාර්යෙන් හොඳ ක්‍රීඩකයන් 200ක් බිහි කරන්න. ඔව්. කාල වේලාව ගත වෙලා යන නිසා
මම ඔහුට සමු දෙනවා. නැවතත් ක්‍රිකට් පිළිබඳව සාකච්ඡාවකදී ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටිච්ච අවස්ථාවකදී ඔහු කැඳවීමේ බලාපොරොත්තුවත් ඇතුවමයි ඔබට එහෙනම් අයිබෝවන් කියනවා. මම ඔබට තව දෙයක් එකතු කරනවා. ලෝකයේ පළවෙනියටම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙන්නේ ඇමරිකාව සහ කැනඩාව. ඉන්න ඒකත් ඔබට සිහියේ තබා ගන්න.